උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර, ප්‍රකාශය සේනක උබේසිංහ. උතුර නැගෙනහිර පළාත් සංවර්ධනයට රජයගත් ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිතුමාගෙන් යුරෝපා සංගමයේ නියෝජිත පිරිසට පැහැදිලි කිරීමක්. දේශීය ආදායම් පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේදී අද විවාදයට. සේවක අර්ථ සාධක අරමුදලට ලියාපදිංචි කිරීමේ කටයුතු නවීන තාක්ෂණයෙන්. ලෝපුරා Facebook, Instagram සහ WhatsApp සමාජ ජාල මාධ්‍ය බිඳ වැටේ. මහජන දේපල සුරක්ෂිත කිරීමේ වගකීම රජයේ සතු බව සමගි ජනබලවේගය අවධාරණය කරයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාට එරෙහි විමර්ශන ගොනුව නීතිපතිට. ලෝපුරා සිදු කොවිඩ් මරණ සංඛ්‍යාව 48,20,000 ඉක්මවයි. ලබන 15 වෙනිදා සිට අදියර 2ක් යටතේ ක්‍රීඩා තරඟ ආරම්භ කිරීමට සැලසුම්. ඉතිහාසයේ කිසිදු කාල පරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින් ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සමග මිරිහානේ සිය පෞද්ගලික නිවසේ ඊයේ පැවති සාකච්ඡාවකදී එතුමා මේ බව සඳහන් කළේය. GSP+ ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව එකඟ වී ඇති කරුණු සම්බන්ධයෙන් දක්වන අනුකූලතාව, ශ්‍රී ලංකාව සමග එක්ව වැඩ කිරීම සහ යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීම දූත පිරිස මෙම සංචාරයෙන් අපේක්ෂා කරති. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුරෝපා නියෝජිතයෝ කාලය මූලික කරගත් විසඳුමක අවශ්‍යතාව පෙන්වා දුන්හ. සංචාරයේදී අධ්‍යයනය කළ කරුණු පදනම් කරගනිමින් යුරෝපා කොමිසමට සහ යුරෝපා පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ලබා දෙන බව පෙන්වා දුන් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් තම සහාය ලබා දෙන බවද සඳහන් කළහ. අවශ්‍ය කමිටු පත් කර ඒවායේ වාර්තා අනුව අධිකරණ අමාත්‍යවරයාටත් නීතිපතිවරයාටත් උපදෙස් ලබා දී ඇත. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපතිතුමා එහිදී පැවසීය. වර්තමාන ලෝකයේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකඟතාවන්ට අනුව කටයුතු කරන බවද එතුමා සඳහන් කළේය. කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම සහ රජයේ ඉලක්ක ඉටු කර ගැනීමට එල් වූ බාධා පිළිබඳවද පෙන්වා දුන් ජනාධිපතිතුමා එසේ වුවද දීර්ඝකාලීන යුද්ධය නිසා ඇති වූ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට සහ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනයට සේම ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාපිත කිරීමටත් රජයගත් ක්‍රියාමාර්ග පැහැදිලි කළේය. අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහන සැලසීමට සහ අතුරුදන් වූවන්ට වන්දි කිවීමට පියවරගත් බවද පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට යලි රැස්වෙයි. එකතු කළ අගය මත බදු පනත යටතේ වන නියෝග, දේශීය ආදායම් පනත යටතේ නියෝග සහ මුදල් පනත යටතේ නියෝග එහිදී විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි. ඛනිජ තෙල් සම්පත් පනත කෙනුක් පනත දෙවනි වර කියවීමේ විවාදය හෙට පැවැත්වේ. චන්දහිමියා ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවනි වර කියවීම බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතයි. සේවක අර්ථ සාධක අරමුදල් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව තීරණය කරයි. එම පනත් කෙටුම්පත සමග සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ වන නියෝගයක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. ලබන සිකුරාදා මෙම පනත් කෙටුම්පත සහ නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල්ද සිල්වා මහතා සඳහන් කරයි. සේවක අර්ථ සාධක අරමුදලට ලියාපදිංචි කිරීමේ කටයුතු නවීන තාක්ෂණීය භාවිතයෙන් සිදු කිරීමට අවධානය යොමුව තිබේ.
එම අරමුදලේ සමාජිකයින්ට තම මාසික මුදල් ගිණුම්ගත වීම පිළිබඳව තොරතුරු කෙටි පණිවිඩ සේවාවක් ඔස්සේ ලබා දීමට හැකිවන පරිදි නව ක්‍රමවේදයක් සැකසීමද අදාළ සංශෝධන වලින් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා ජාතික ගුවන්විදුලියට කීවේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. Sri Lanka Insurance පියකුමෙන් මවකමෙන් ලෝපුරා Facebook, Instagram සහ WhatsApp යන සමාජ මාධ්‍ය ජාලයන්හි බිඳවැටීමක් සිදුව තිබේ. බ්‍රිතාන්‍ය සම්මත වේලාවෙන් ඊයේ 16:47ට පමණ මෙම බිඳවැටීම සිදුව තිබේ. ගොවියා ශක්තිමත් කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සමගි ජනබලවේගය පෙන්වා දෙයි. එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සඳහන් කළේ මහජන දේපල සුරක්ෂිත කිරීමේ වගකීමද රජය සතු බවයි. ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට රජය කටයුතු කළ යුතුය. රටේ ආහාර නිෂ්පාදනය අඩු වෙමින් පවතී. කිරිපිටි හිඟයට වහා පිළියම් යෙදිය යුතුය. අත්‍යවශ්‍ය ආහාර මිල පාලනයට රජය අසමත් වී ඇති බවටද රංජිත් මද්දුම් බණ්ඩාර මහතා මෙම මාධ්‍ය හමුවේදී චෝදනා කළේය. මේ අතර රසායනික පොහොර භාවිතය අවම කරමින් කාබනික පොහොර ප්‍රචලිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කිරීම සඳහාද වැඩපිළිවෙලක් ක්‍රියාත්මකය. සහල් ආනයනය කර හෝ සහල් මිල පාලනය කිරීමට කටයුතු කරේ. කොවිඩ් වසංගතයත් සමග රට තුළ ගැටලු රැසක් උද්ගතව තිබුණද රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට රජය කටයුතු නොකළ බවද හෙතෙම අවධාරණය කළේය. අන්තර් පළාත් ධාවනයේ යෙදුණු ලංගම බස් රථ අවශ්‍යතාව පරිදි බස්නාහිර පළාත තුළ ධාවනයේදීම අද සිට සිදු කෙරේ. COVID-19 ව්‍යාප්තිය පාලනය කරගනිමින් ජනතාව වෙත සුවපහසු සේවාවක් ලබා දීම සඳහා මෙම තීරණයට එළඹි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. අද දිනේ සිට ළඟමට උපදෙස් දීලා තියෙනවා බස් රථ අඩුපාඩුවක් නතු වෙනවා නම් විශේෂයෙන් බස්නාහිර පළාතේ අන්තර් පළාත් ධාවනය කරන්න CTB බස් රථත් පළාත ඇතුලේ අපි ධාවනය කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. මොකද අපිට තවමත් පෞද්ගලික බස් රථවල අඩුවක් තියෙනවා. එයාගේ සේවකයෝ එකතු කරගන්න බැරි නිසා 50% තමයි ධාවනය වෙන්නේ. ඒ නිසා මගින් අපහසුතාවයටපත් වෙනවා නම් පෞද්ගලික බස් ප්‍රමාණය නැවත ධාවනයට එකතු වෙන තුරු අන්තර් පළාත් ධාවනය වෙන ළඟම බසුත් අපි පළාත තුල ධාවනය කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා අද දිනේ සිට. නමුත් අවශ්‍යතාවය අනුව පෞද්ගලික බස් රථවල ආදායම එයයි ලබා ගැනීම ආරමුණෙන් නෙමෙයි පෞද්ගලික බස් රථ අඩුපාඩු තියෙන තැන් වලට තමයි අපි යොදවන්න කියලා උපදෙස් දීලා තියෙන්නේ. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීම සඳහා තරුණ ප්‍රජාව යොමු කිරීම සමාජයේ වගකීමක් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. එන්නත් කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රවෘත්ති සමාජය තුළ සංසරණය වේ. එවැනි පුවත්වලට නොරවටි ප්‍රතිශක්තිකරණ එන්නත කඩනමින් ලබා ගැනීමට තරුණ ප්‍රජාව ක්‍රියා කළ යුතුය. වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන් අතරින් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ප්‍රතිශතය 54.9%. එම වයස් කාණ්ඩයේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස 12.9%ක් බවද හෙතෙම පවසයි. ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල සිසුන් එන්නත්කරණය කිරීමට සැලසුම් කර ඇත. තරුණ ප්‍රජාව එන්නත්කරණයට යොමු වීම සම්බන්ධයෙන් ජාතික ගුවන්විදුලියට අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා. අපි බලාපොරොත්තු වුණු තරම් වේගයෙන් මේ එන්නත්ලාභීන් එන්නත ලබා ගැනීමට ආවේ නැහැ. මේ වෙනකොට තත්ත්වය බොහෝ දිස්ත්‍රික්කවල හොඳ අතට හැරිලා තියෙනවා. නමුත් සමහර දිස්ත්‍රික්කවල තවමත් අපි බලාපොරොත්තු වුණු ප්‍රතිඵලයක් නැහැ. මෙහිදී අපිට ඒ කියන්නේ පෙන්වන්න කරන්න පුළුවන් වැදගත්ම දේ තමයි මේ එන්නත් ලබා ගැනීමට මේ තරුණ අය මුලදී තිබිච්ච අධිමති ස්වභාවය දැන් යම් ආකාරයකට පහව ගොස් තිබුණත් තවමත් මේ එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරනකොට පසුගෑමට ලක් කිරීමට හේතු වෙන ප්‍රවෘත්ති දෙමින් ඒ පුද්ගලයන්ව එහෙමත් නැත්නම් ඒ තරුණ ප්‍රජාව වැරදි මගකට යෑමේ ක්‍රියාවලියන් එක එක මාධ්‍යයන් හරහා ක්‍රියාත්මක වෙනවා. මේකට මම හිතනවා අහුවෙන්න එපාය කියලා අපි සියලු දෙනාගම ඉල්ලා සිටිනවා.
මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන ළමයින් සඳහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමේ වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක වේ. අනිසිබියක් ඇතිකර නොගෙන එන්නත්කරණය සඳහා තම දරුවා යොමු කරන ලෙස එම රෝහලේ එන්නත්කරන වැඩසටහන බාර වෛද්‍ය සමන්මලී ගුණසේකර මහත්මිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නීය. අපි හැමතිස්සෙම මේ එන්නත ලබා දෙන්නේ පිළිකා රෝගී තත්වයට පත් වෙලා කීමෝതെරපි එහෙම නැත්නම් පිළිකානාශක ඖෂධ හරි එහෙම නැත්නම් රේඩියෝതെරපි විකිරණ ප්‍රතිකාර හරි ගන්න දරුවන්ට සහ ඒ ප්‍රතිකාර අවසාන වෙලා අවුරුදු 5ක් යනකම් දරුවන්ටත් අපි එන්නත ලබා දෙනවා. හැබැයි හැමතිස්සෙම අපි එන්නත ලබා දෙන්නේ ඒ පිළිකා රෝග සඳහා ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ අපේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ අනුමැතිය ඇතුව විතරයි. මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,21,221ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් ආසාදිතයෝ 786 දෙනෙක් ඊයේ වාර්තා වූහ. ඉකුත් 3 වෙනිදා සිදු කොවිඩ් මරණ 43ක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේය. ඒ අනුව මෙරට තුළ සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,102කි. වෛරසය ආසාදිනය වූවන්ගෙන් 4,77,374 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබේ. කොවිඩ් අර්බුදය හමුවේ විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙමින් වුවද අපනයන ශේෂ්ත්‍රයේ සංවර්ධනය කිරීමට රජය කටයුතු කර ඇතැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දේ. එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම පැවසුවේ අපනයන විවිධාංගීකරණය සහ නවීකරණය සඳහා රජයේ විශේෂ අවධානයක් යොමු ඇති බවයි. 2020 වසරේ අගෝස්තු මාසය වන විට ලංකාවේ කෘෂිකාර්මික සහ කාර්මික ඇතුළු වෙනත් භාණ්ඩ අපනයනය කර ලබාගත් මුළු ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 6.4කි. එය මෙම වසරේ අගෝස්තු මාසය වන විට ඩොලර් බිලියන 7.9ක් දක්වා වර්ධනය වී ඇත. මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා. භාණ්ඩා සේවා දෙකම ගත්තොත් 2020 අගෝස්තු දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 8යි 2021 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 10යි 124කින් භාණ්ඩා සේවා අපනයනයේ වර්ධනය වෙලා තියෙනවා. 4/1කට කිට්ටු ප්‍රමාණයකින් අගෝස්තු දක්වා. තාම වර්ෂයේ නිම නැහැ. ඒ නිසා මේ අභියෝගය ලංකාවේ පෞද්ගලිකාංශයේ අපනයන කරුවෝ විසින් සාර්ථක ලෙස ජයගැනීමෙන් සිටින බව තමයි මේ ਸਰව අසුභවාදී මතවාදයන් ගෙනියන අවස්ථාවකදී අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ. එහිදී විශේෂ කැපිපෙනෙන ඉහළ වර්ධනයක් අත්කරගෙන තියෙනවා. මැණික්කා ස්වර්ණාභරණ කර්මාන්තයේ ගිය වර්ෂයේ විශාල ලෙස කඩා වැටුණා. ඇමරිකානු ඩොලර් මිලියන 98යි තිබුණේ. එය 2020 අගෝස්තු වන විට 170 දක්වා 172කින් වර්ධනය වෙලා තියෙනවා. ඉන්දිය විදේශ ලේකම් ශ්‍රී භාෂ් වර්ධන ශ්‍රිංගලා මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පැවැත්විනි. ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් පවතින ලෝක තත්ත්වයට මුහුණ දීම පිළිබඳව මේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. කොවිඩ් වසංගතය හමුවේ කලාපීය බලවතෙකු ලෙස මෙන්ම අසල්වැසි රාජ්‍ය ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය අගය කළ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරමින් එම සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව මෙහිදී කිවේය. කොවිඩ් වසංගතයෙන් බලපෑමට ලක්ව ඇති මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ නගා සිටුවීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් බව සඳහන් කළ විදේශ ලේකම්වරයා ඉන්දිය ව්‍යාපාරික ප්‍රජාව ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාවට යොමු කිරීමේ හැකියාව සොයා බලන බවද පැවසීය. මුදල් අමාත්‍යාංශයේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වේ. ඉදිරි අයවැය සම්බන්ධයෙන් වන ප්‍රවේශයක් එහිදී සලකා බැලීමට නියමිතයි. දූෂණය හා නාස්තිය අවම කරගනිමින් ආදායම් උත්පාදනය සඳහා දෙපාර්තමේන්තුව ගනු ලබන උපාය මාර්ග මෙන්ම ඊට අදාළ සැලසුම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු කෙරේ. පාස්කු දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් මහතාට එරෙහිව සිදු කළ විමර්ශනවල ගොනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාද රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවේ රඳවා තැබීම සම්බන්ධව පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ ඔහුට එරෙහි විමර්ශන අපක්ෂපාතීව හා සාධාරණව සිදු කරන බවයි. මේ අතර පාස්කු ඉරිදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් 25 දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 23 වෙනිදා කැඳවීමටද තීරණය කර තිබේ. මැනිකේ මගේ හිතේ ගීතයේ ප්‍රතිගායනා කරන යොහානි ද සිල්වා ඉන්දියාව තුළ අතිශය ජනප්‍රිය වී තිබේ. ඇගේ ජනප්‍රියතාව දිනින් දින ඉහළ යමින් පවතී. යොහානි ද සිල්වා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික තානාපතිවරිය බවට නිරායසයෙන් පත්ව ඇති බව ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය ටියුටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. ඇයගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ප්‍රසංගයට විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් සහභාගී වූ බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. එරට කලාකරුවන් රැසක්ද එම ප්‍රසංගය නැරඹීම සඳහා එක්ව සිටි බව වාර්තා වේ. මීළඟට ප්‍රමුඛ පුවත. දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් උසස් අධ්‍යාපන අරමුදලක් පරිපූර්ණ රැකවරණයක් සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියෙකුමෙන් මවකමෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. නිවසේ සිට අධ්‍යාපනය හැදෑරීමේදී දරුවන් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මනෝවෛද්‍ය විශේෂඥ මදුභාෂිනී දයාබණ්ඩාර මහත්මිය පවසන්නේය. නවීන තාක්ෂණයත් සමග අධ්‍යාපනය හැදෑරීමේදී දරුවන්ට සීමා රහිතව බොහෝ දුරක් ගමන් කළ හැකිය. එසේ වුවද දෙමාපියන් දරුවන් සමග සිටමින් ඒ පිළිබඳව දැනුවත් කිරීම අත්‍යවශ්‍යය. එසේ නොමැති වුවහොත් අන්තර්ජාලය ඔස්සේ හමුවන විවිධ පාර්ශ්වවලින් දරුවන්ට බලපෑම් ඇතිවිය හැකි බවද ඇය පෙන්වා දුන්නාය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. සත්‍ය හඬ අවධානය පිණිසයි. රට විවෘත කර තිබුණද සංචරණය සඳහා මේ තවමත් සුදුසු කාලයක් නොවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා අවධාරණය කරයි. රට තුළ පවතින නව තත්ත්වය පිළිබඳව ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතුය. සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අනිවාර්ය වේ. එසේ නොවුනහොත් කොවිඩ් ව්‍යාප්තියේ වර්ධනයක් යළිත් පෙන්නුම් කළ හැකි බව හෙතෙම සඳහන් කරයි. මේ දින කීපය තමා අපි සියලුම දෙනාත් මාධ්‍යනුත් මේ නව සාමාන්‍ය ගැන විශේෂයෙන්ම සැලකිලිමත් විය යුත්තේ. මේ දක්වා අපි විශේෂ කැපකිරීම කරා, ගෙදරට වෙලා හිටියා, සංචරණ සීමා තිබුණා. නමුත් යම්කිසි ප්‍රමාණයකට ලිහිල් කරපු අවස්ථාවේදීම මේවා කඩා බිඳ නොදැමිය යුතුයි. අපිට දැනට පෙනෙන්නට තියෙනවා විවිධ ස්ථානවල අපි හිතමු එක්සයිස් කරන තැන්වල එහෙම නැත්නම් මන්තිරුවල වෙනදා නිකන් අලුත් දවසක වගේ නව සාමාන්‍ය ගැන කිසි සැලකිල්ලක් නැතුව මාස්ක් නැතුව අපි දකිනවා. ඊට අමතරව දැන් වාර්තා ලැබෙනවා මේ සීමාවන් ඉවත් කළ වහාම පිරිස් එක් තැන්වල රැස් වෙන බව, නොයෙකුත් ගමන් බිමන් යන බව. මම හිතනවා අපි තාමත් ඉක්මන් වැඩි මෙවැනි වෙනස්කම් කරන්නට යම්කිසි ප්‍රමාණයක ලිහිල් කිරීමක් කරේ තත්වය 100%ක් හොඳ අතර නෙමේ තාමත් තියෙන. රෝගීන් වාර්තා විය හැකි, එයන් අතරතුර යම් ක්ලස්ටර්ස් ඇති විය හැකි, ඒ ප්‍රදේශවල කුඩා ප්‍රකුරු ඇති විය හැකි. එනිසා මුව ආවරණ පැළඳීම, දුරස්ථභාවය පවත්වා ගැනීම සහ අත් පිරිසිදුව තබා ගැනීම ඉතාමත්ම වැදගත් මේ අවස්ථාවේදී. විදෙස් පුවත් ලෝපුරා වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 23 කෝටි 60,67,619ක් දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වේ. 4,46,19,240ක් ලෙස එය සටහන් වේ. ඉන්දියාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3 කෝටි 38 ලක්ෂයකට අධිකය. ලෝපුරා කොවිඩ් ආසාදිත මරණ 48,20,815ක්ද වාර්තා වේ. වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවද ඇමරිකාවෙන් වාර්තා වන අතර එය සටහන් වන්නේ 7,21,133ක් ලෙසිනි.
ඉන්දියාවේ සිදු කෙරෙන ගොවි විරෝධතා උත්සන්න වේ. විරෝධතා අතරතුර ගොවින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ඉන්දියාවේ ලක්ඛිම්පූර් නගරයේ මෙම විරෝධතා පැවැත්වේ. විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුමක්ද හටගෙන ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ගාල දිස්ත්‍රික්කයේ තුළ ජල සම්පාදන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකයි. ජල සම්බන්ධතා පුළුල් කිරීමටත් ජල පොම්පාගාර නවීකරණයටත් විශේෂ අවධානය යොමු ඇත. වැය කරන මුදල රුපියල් මිලියන 51,000කි. ජල සම්පාදන අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ක්‍රීඩා පුවත්. සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඔක්තෝබර් මාස 15 වන දින සිට අධීර 2ක් යටතේ ක්‍රීඩා තරඟ ආරම්භ කිරීමට හැකි බව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ලාල් ඒකනායක මහතා සඳහන් කරයි. සියලු ක්‍රීඩා සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවැත්වීම අනිවාර්ය බවද හෙතෙම ජාතික ගුවන්විදුලියට පැවසිය. මොන ක්‍රීඩාවක්වත් තහනම් කරලා නැහැ. ඒ වුණත් ඔබ 15න් පස්සේ අනිත්‍යනිවම කරන ක්‍රීඩා සහ කුඩා කණ්ඩායම් ක්‍රීඩා වලට තරඟ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර දීලා තියෙනවා. විශේෂයෙන්ම ආසියානු ක්‍රීඩා වල පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා වල ඉලක්ක කරගෙන ජාතික සංගම් මගින් තම තමන්ගේ ජාතික සංචිතගත කරනවා. මේ ඉදිරි කාලය තුළදී සියලුම ජාතික සංචිතගත කරයි ඒගොල්ලෝගේ පුහුණුවීම් ආරම්භ කරයි මේ තරඟ ඉලක්ක කරගෙන. පාපන්දු තරගාවලියේ ඊයේ රාත්‍රී පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම් පරදවා ගෝල 3-2ක් ජය ගැනීමට නේපාල කණ්ඩායම සමත් විය. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ගෝල වාර්තා කිරීමට මර්වින් හැමිල්ටන් සහ ඩී ද සිල්වා යන ක්‍රීඩකයෝ සමත් වුවා. ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය ඉන්දිය කණ්ඩායම සමග අනිද්දා පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේ පහසුකම් වැඩි දියුණු කෙරේ. ගුවන් යානා නවතන අංගණය නොවැම්බර් මාස මැදදී සාධාරණීම කිරීමට සැලසුම් කර ඇත. එම ගුවන් තොටුපොළේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 700ක් බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරී සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි. එම ගුවන් තොටුපොළ වඩා ආකර්ශනීය ස්ථානයක් ලෙස පවත්වාගෙන යාම අධිකාරියේ අපේක්ෂාව බවද සභාපතිවරයා වැඩිදුරටත් කීවේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික් 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 සැප්තැම්බර් 30 දක්වා NSB Youth Trust හා අවමය මාසිකව ඇමරිකානු ඩොලර් 100ක් වූ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් මාස 6ක් නොකඩවා එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. වසරේ ගත වූ කාලය තුළ දුම්කොළ අපනයනෙන් ශ්‍රී ලංකාව ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 69ක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මෙරට දුම්කොළ අපනයනය ඉහළ ගෝලීය ප්‍රමිතීන්ට සමාන මට්ටමක පවතී. මෙරටින් දුම්කොළ මිලදී ගන්නා ප්‍රධානතම රට වන්නේ බෙල්ජියමයි. එරටින් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 25ක අපනයන ආදායමක් ලැබී තිබේ. පසුගිය වසර තුළ දුම්කොළ අපනයන ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 85ක් බවද එම මණ්ඩලය සඳහන් කරයි. මේ බිමල් පුතානේ හරි ගිහිල්ලා අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ.
මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව. බස්සාහිර සබරගමුව මධ්‍යම වයබහා උතුරු පළාත්වලත් ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි ඇතිවිය හැකිය. බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇත. දැන් දවසේ සටහන. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 ඉන්දියාවට බදු දීමේ යෝජනාව 1978 වසරේ මුලින්ම ගෙනාවේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයි. ඉන්පසු 1987 2003 සාමගි උසුම යටතේ රනිල් වික්‍රමසිංහ රජය එම තෙල් ටැංකි ඉන්දියාවට බදු දුන්නා. ඒ 35 වසරකට කීවත් නියමිත දින වකවානු නොමැතිවයි. ඊට පසු මේ තෙල් ටැංකි පවත්වාගෙන ගියේ ඒ වඩාරත්තු කළේ ඉන්දියාව. IOC තෙල් ගිවිසුම ඉන්දියාවට බාර දුන්නේ එක්සත් ජාතික පක්ෂ රජය. එදා සිට අද දක්වා ඉන්දිය රජයේ විවිධ පුද්ගලයන් විටින් විට මෙම තෙල් ටැංකි සංකීර්ණ ගැන බැලීමට පැමිණියා. ඉන්දියාවට මේ තෙල් ටැංකි සංකීර්ණ භූමිය අවශ්‍ය වුණේ තෙල් කපඩා කරන්නට නොවේ. ඉන්දියාවට මේ ත්‍රිකුණාමල වරාය සහිත භූමි භාගය ඔවුන්ට අයිති කරගන්නයි අවශ්‍ය වුණේ. ඒ කාර්යය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් ඉෂ්ට සිද්ධ කළා. එදා මුනිමත රැකගෙන අන්දේව බීරෝගේ සිට තෙල් සංස්ථා එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිතිය අද ඉන්දිය මහලේකම් ඔවුන්ගේ තෙල් ටැංකි බැලීමට ත්‍රිකුණාමලයට ගිය සංචාරය වර්තමාන රජය විසින් මේ තෙල් ටැංකි පැවරීමට යන බවට උද්ඝෝෂණය කරනවා. මේ තෙල් ටැංකි වල තවත් දෙන්න තියෙන්නේ මොනවද කියලා උදේ ගම්මන්පිල ඇමතුමා අහනවා. අද කෑගහන විපක්ෂයේ මන්ත්‍රීවරු වෘත්තීය සමිති රනිල් තෙල් ටැංකි සහ IOC ඉන්ධන ව්‍යාපාරය ඉන්දියාවට පවරන වෙලාවේ ඇයි මේ විරුද්ධ ඉදිරිපත් නොකළේ? ඒ විතරක් නෙවෙයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ රටට ආදායම් ලැබුණු ගුවන් යානා ඉන්ධන, නැව් තෙල්, ලිහිසි තෙල්, තාර මේ සෑම එකක්ම ඉන්දියාවටත් පුද්ගලික අංශයටත් පැවරුවේ එක්සත් ජාතික පක්ෂයයි. මහ ජනතාවගේ ඇස් වහලා එක්සත් ජාතික පක්ෂයේ ගහපු ගැහිලි විකුණන ලද රට විතරක් නෙවෙයි 2002 කොටිත් එක්ක සාමගි උසුම් ගහලා උතුරට යන මාර්ග සියල්ලම කොටින්ට විවෘත කරලා ආයුධ ගෙන යන්නත් ඉඩ දුන්නා. ඔවුන්ගේ කන්ටේනර් පරීක්ෂා කරන්න එපා කිව්වා. කොටි ඒ ආයුධ අරගෙන මානුෂ්‍ය මෙහෙයුමේදී ගැහුවේ අපේම රණවිරුවන්ට කියලා මේ රටේ ජනතාවට අමතක නෑ. මෙවැනි අතීතයකට උරුමකම් කියන එක්සත් ජාතික පක්ෂා ඊට අනුබද්ධ වෘත්තීය සමිති අඳුරේ අතපත ගානවා හැරෙන්නට අන් කිසිවක් නොකරන උදෑසන ප්‍රවෘත්ති අවසන් කිරීමට යලිත් සිරස්තල. උතුර නැගෙනහිර පළාත් සංවර්ධනයට රජගත් ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිතුමාගෙන් යුරෝපා සංගමේ නියෝජිත පිරිසට පැහැදිලි කිරීමක්. දේශීය ආදායම් පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේදී අද විවාදයට. සේවක අර්ථ සාධක අරමුදලට ලියාපදිංචි කිරීමේ කටයුතු නවීන තාක්ෂණයෙන්. ලෝපුරා Facebook, Instagram සහ WhatsApp සමාජ ජාල මාධ්‍ය බිඳ වැටේ. මහජන දේපල සුරක්ෂිත කිරීමේ වගකීම රජයේ සතු බව සමගි ජන බලවේගය අවධාරණය කරයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාට එරෙහි විමර්ශන ගොනුව නීතිපතිට. ලෝපුරා සිදු කොවිඩ් මරණ සංඛ්‍යාව 48,20,000 ඉක්මවයි. ලබන 15 වෙනිදා සිට අධීර දෙකක් යටතේ ක්‍රීඩා තරඟ ආරම්භ කිරීමට සැලසුම්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මින් සමාප්තයි.